තෙරුවන් සරණින් සැමසිත මෙත පැතිරී සැමට යහපතක්ම සැලසේවා. සකල ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස උතුම් ශ්‍රී සද්ධර්මය සංනිවේදනය කරන දිදුල මාධ්‍ය ජාලයේ ටීවී දිදුල රූපවාහිනී නාලිකාවේ බෞද්ධ වැඩසටහන් අංශය සදහැ සිතින් ඔබ වෙත ගෙන එන සජීවී ධර්මදේශනා පින්කම් මාලාවෙහි තවත් ධර්මදේශනයක් ආරම්භ කිරීමටයි අප මේ ආකාරයෙන් සූදානම් වන්නේ. අද දවසේදී අපගේ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් දේශකයාණන් වහන්සේ නැදිමාල පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක දුරන්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන්ම සාදු නාදයක් නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය වෙනුවෙන් සදැහැති දායකත්වයේ දක්වන්නේ අම්බලන්ගොඩ කන්දේගොඩ නම්බර් 15 නිවසේහි පදිංචි ශීලානී අබේසුන්දර මහත්මිය සහ කේ කරුණාසිංහද සිල්වා මහතා යන දෙපළ විසින් ඔවුන් අරමුණු කරගන්නේ විවාහ ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් ශීලානී අබේසුන්දර මහත්මියටත් කේ කරුණාසිංහද සිල්වා මහතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ශීලානී අබේසුන්දර මහත්මියගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන කේ කුසුමාවතී ද සිල්වා මහත්මියටත් කේ කරුණාසිංහ මහතාගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන W හේමවතී ද සිල්වා මහත්මියටත් මිය පරලෝකීය ආදරණීය පියාණන් වන කේ ලිවේරිස් ද සිල්වා මහතා සහ නැසීගේ සොහොයුරන් දෙපළ වන කේ සිරිල් ද සිල්වා මහතාට සහ කේ පියසිරි යන මහත්වරුන් ඇතුළු සියලුම මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින ආදරණීය පියා සිසිල් වර්නාඩ් සිල්වා මහතා සහ පුතුණුවන් වන කේ හසංක බාසුරුටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ටත් දූ පුතුන්ටත් මුණුබුරු මිනිපිරියන් ඇතුළු සෑම දෙනාටත් ආශිර්වාද පළ කිරීමට අප හැම දෙනාට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිස මෙම ධර්මදේශනා කුසලයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමට කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා, සියලු ලෝකවාසීන් ඕදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීමට රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රැ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුවවිරු සෑම දෙනාට ආශිර්වාද පළ කිරීමට කොරෝනා රෝගයෙන් මියගිය ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට දේශකයන්න් වහන්සේට දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ වෙන පූජ්‍යපාද මාලිගාවිල අසජී ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදැහිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවැසි සෑම දෙනාටත් ධර්මදේශනාවට සවන් දෙන පින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සෝදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීමටත් පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. එසේනම් සුපින්නතුනි අද දවසේදීත් උතුම් ශ්‍රී සම්බුද්ධ භාෂිතයේ සද්ධර්ම දේශනාව ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සීලමු දෙනා සාදු නාදයක් නංවා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ද්විතීයම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී පදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ අම්බලන්ගොඩ කන්දේගොඩ අංක 15 නිවසේ පදිංචි ශිලානී අබේසුන්දර මහත්මිය සහ කේ කරුණාසිංහද සිල්වා මහත්මයා යන දෙපළයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි විවාහ ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් ශීලානී අබේසුන්දර මහත්මියටත් කේ කරුණාසිංහද සිල්වා මහත්මියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. විවාහ වෙලා අවුරුදු 25ක් හිටියයි කියලා කිව්වහම ලොකු දෙයක්. අද කාලේ සිද්ධ වන දේවල් හැටියට බැලුවහම මොනතරම් ප්‍රශ්න තිබුණත් ගැටුම් තිබුණත් ඒවා අවබෝධයෙන් විසඳාගෙන විවාහ වී අවුරුදු 25ක් කාලය ගත කරන්න තරම් ඔබ බුද්ධිමත් දෙපළක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ආශිර්වාද කරන ඔබ දෙපළට තව තවත් මේ විවාහ ජීවිතයේ යුග ජීවිතය තව දුරටත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඇතිවන ගැටලු ප්‍රශ්න සියල්ල සාකච්ඡා කොට
හිතේ තියාගෙන ඉන්නේ නැතුව සාකච්ඡා කරලා විසඳාගෙන කල් ගත කරන්නට ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශීලානි අබේසුන්දර මහත්මියගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන කේ කුසුමාවතී ද සිල්වා මහත්මියටත් කේ කරුණාසිංහ මහතාගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන W හේමවතී ද සිල්වා මහත්මියටත් මිය පරලෝකීය ආදරණීය පියාණන් වන කේ ලිවේරිස් ද සිල්වා මහතා සහ නැසී ගිය සොහොයුරියන් දෙපළ වන කේ සිරිල් ද සිල්වා මහතාට සොහොයුරන් දෙපළ වන සිරිල් ද සිල්වා මහතාට සහ කේ පියසිරි යන මහත්තුරුන් ඇතුළු සියලුම මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්න බලාපොරොත්තු. තවත් අරමුණු කීපයක් තියෙනවා. පින්නතුනි අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්නතුනි. පින්නතුනි බණ පදයක් අහන්න නැතුව අපේ දහම් දැනුම ධර්මඥානය වර්ධනය කරගන්න ක්‍රමයක් නැහැ. අවබෝධය ලැබෙන්නේ බණ අහනකොට. දවසකට බණක් දෙකක්වත් අහන්න අපේ පුරුද්දක් ඇති කරගන්න ඕන පින්නතුනි. ඒක තමයි අපි කළ යුතු කාර්යය. අහපු බණ පදයක් පින්නතුනි නැවත නැවත අහනවා නම් ඒ ඇහු ධර්මය හොඳින් මනසේ ස්ථාපිත වෙන්න, ස්ථාවර වෙන්න, ඇදතෙන් වැරදිතෙන් නිවැරදි වෙන්න බොහෝ විට බලපානවා. ඒ නිසා එකම බණපදය වුණත් නැවත නැවත ඇසීම තමයි අවබෝධය වැඩිවීමට බලපාන්නේ. ඒක හොඳට පේනවනේ පින්නතුනි. පස්සක තවුසන්ට බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා අවසන් වෙනකොට ධර්මාවබෝධය ලැබුවේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. සෝවාන් වුණා. අනිත් 4 දෙනාටම සෝවාන් භාවයටපත් වෙන්න බැරි වුණා. වප්පවද්දිය මහානාමස්සජි. බුදුහාඳුර මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ කළේ අර දේශනා කළ සූත්‍ර අබමල් රේණුවක වෙනසකින් තොරව නැවත වරක් ඒ සූත්‍රයේ ඒ ආකාරයෙන්ම දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙන විට දැන් පළවෙනි වතාවේ මේ දේශනාව අහලා තියෙන්නේ. එම දේශනාව දෙවනි වතාවේ අහනකොට තමයි වප්ප තාපසතුමා සෝවාන් ඵලයේ පිහිටියේ. මම මේ උදාහරණයක් වශයෙන් කිව්වේ පින්නතුනි, එකම බණපදය නැවත නැවත අහනකොට ධර්මයේ පිළිබඳව තියෙන දැනුම, අවබෝධය, ඥානය වැඩි වෙනවා. ඒකයි මේකේ වටින්නේ. ඊළඟට පින්නතුනි, අපේ මනස හැම වෙලාවෙම එකම විදියට පවතින්නේ නැහැ. සුළඟට ලෙල දෙන කොඩියක් වාගේ හැම වෙලාවෙම චංචලයි. මේ චංචල මනස මේ විදියට චංචල වෙන්නේ ඇයි පින්නතුනි? අපි හැම වෙලාවෙම මොකද කරන්නේ? අපේ පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්න. ඉතින් ඒවට මොනවද වෙන්නේ එතකොට? එතකොට හිත තුළ සිතුවිලි, නිමිති, අනුනිමිති ඇති වෙනවනේ. හිත චංචලයි. ඊටත් වඩා
අපි හැම වෙලාවෙම අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා, කීර්ති ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා, අපකීර්ති ලැබෙනවා, අයස ලැබෙනවා, සැප දුක ලැබෙනවා. ඒ නිසා මේවාට මුහුණ දෙනකොට හිත ඒකාකාරී ස්වභාවයෙන් පවතින්නේ නැහැ පින්නතුනි. වර එක හිත සතුටු වෙනවා ඇති. ලාභයක් කීර්තියක් ලැබුණාම ආඩම්බර වෙනවත් ඇති. උද්දාමයටපත් වෙනවා. නමුත් ඒ එක්කම පින්නතුනි අපේ මනස දුක් වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. සමහර ප්‍රශ්න හමුවේ මානසික වැද වැටෙනවා. කලකිරෙනවා. ජීවිතේ පා වෙනවා. මනස නොසන්සුන් වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. අන්න එවන් වෙලාවකදී පින්නතුනි මනසට සහනය සංසිඳීම ළඟා වෙන්නේ බණපදයකින්. ඇයි එහෙම කියන්නේ? පින්නතුනි අපට සමහර ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවලට සල්ලි මිල මුදල් ධන දාන්‍ය භව භෝග තිබුණයි කියලා විසඳන්න බෑ ඒ වැනි ප්‍රශ්න. සල්ලි වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. සෑම ප්‍රශ්නයක්ම මුදලින් විසඳන්න බෑ. සමහර ප්‍රශ්නවලට පින්නතුනි අපට පිරිස් බලය තිබුණයි, කීර්තිය තිබුණයි, දැනුගත්කම් තිබුණයි, ආචාර්ය මහාචාර්යකම් තිබුණයි කියලා උත්තර හොයන්න බෑ. අපිට පින්නතුනි උත්තර හොයන්න ඒ වගේ වෙලාවල් වලදී සමහර ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න ධර්මයම අවශ්‍යයි. බලන්න එහෙනම් පින්නතුනි ධර්මයේ වැදගත්කම, ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්. ඊළඟට පින්නතුනි ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැනේ. අපේ ජීවිතවල දුර්වල අඩුපාඩුකම් ඕන තරම් තියෙනවා. ඒ දුර්වල අඩුපාඩුකම් පියවාගෙන පින්නතුනි නිවැරදි තැනකට මෙලොව වශයෙන් ජීවිතය ගේන්න, අවසාන චුතිසිත යහපත් කරගන්න, ඊළඟ භවයේ ආයති භවය තුල සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න අවශ්‍ය වෙන්නේ ධර්මයයි. බණ අහගෙන යනකොට යම් යම් සැකතැන් එන්න පුළුවන් නේ. දිව්‍ය ලෝක ගැන කියනකොට, සතර අපාය ගැන කියනකොට, බ්‍රහ්ම ලෝක ගැන කියනකොට, කර්මයේ පුනර්භවය ගැන කියනකොට, පෙර භවයේ මතු භවය ගැන කියනකොට සැක ඇති වෙන්න පුළුවන්. ඒ සැක දුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි පරතෝ ഘോഷය අනුන්ගෙන් අසා දැනගන්න ඕන, ධර්මය අහන්න ඕන පින්නතුනි. කෙනෙක් මිත්‍යාව තුල ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත්මිදිලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න ධර්ම ශ්‍රවණයෙන් තොරව බෑ. ධර්ම ශ්‍රවණය, නිවැරදි දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම අත්‍යවශ්‍යයි. මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ, මේ සංසාරය අනවරාග්‍රයි, කෙලවරක් නැහැ. මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඉන් අත්මිදෙන්නට පිහිට වෙන්නේ ධර්මයයි. පින්නතුනි බණපදයක් අහන්න නැතුව කාටවත් නිවන් දකින්න බෑ. අඩුම ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි පින්නතුනි. එහෙනම් ධර්ම ශ්‍රවණයෙන් මොනතරම් ප්‍රතිලාභ අපට ලැබෙනවද? ඕන තරම් ඔබ විවිධ විෂයන් දන්නවා ඇති. හැබැයි ඒ විෂයන් වලින් తాවකාලික සතුටක්, තෘප්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ උනාට පින්නතුනි බණපදයක් එහෙම නෙවෙයි. ඒ අවබෝධය හැමදාටම සැනසුමයි ගේන්නේ. පින්නතුනි බලන්න දැන් ඔබ විවිධ ගීත අහනවනේ, නාට්‍ය බලනවනේ, චිත්‍රපටි බලනවනේ, නවකතා, කෙටි කතා බලනවනේ. දැන් චිත්‍රපටියක් බැලුවොත් ඔබ එකම චිත්‍රපටිය 10 15 වතාවක් බලනවද? නෑ. එක සැරයක් බලයි. නාට්‍යයක්
එක සැරයක් බලයි. නවකතාවක් එක සැරයක් කියවයි. කෙටි කතාවක් එක සැරයක් කියවයි. කොච්චර මිහිරි සින්දුවක් වුණත් ඔබ එක සැරයක් දෙසරයක් ඕනනම් අහයි. ඊට පස්සේ අහන්නේ එපා වෙනවා. ඒ වුණාට බලන්න ධර්මය කොච්චර ඇහුවත් එපා වෙනවද කියලා පින්නත. දැන් ඔබ හැමදාම උදේට නැගිටලා 5ට 5යි කාලට මොකද කරන්නේ? ඔබ ඉස්සෙල්ලම කරන්නේ පිරිත පටන් ගන්නකොටම ඔබේ ගුවන් විදුලිය ඔබේ රූප වාහිනිය ඔන් කරන එකයි. හැමදාම උදේට අහනවා. එපා වෙලා තියෙනවද? නෑ. හැමදාම අහන්නේ ආශිර්වාද බලාගෙනයි. අන්න බලන්න පින්නතුනි ධර්මයේ තියෙන සුවිශේෂත්වය. පිරිත කියන්නේ ධර්මයමයි. ඒ නිසා දැන් දහම් පොත්පත් පින්නතුනි මම සමහර පොත් කියවලා තියෙනවා 20 වතාව. ඇයි? කියවන්න තමයි ඒකේ ගැඹුර හිතට වැටෙන්නේ. සමහර සූත්‍ර 7-8 වතාව කියවලා තියෙනවා. ඒ නිසා පින්නතුනි ධර්මය කියන එක අප කියවන්න අහන්න තවත් රසවත්. මේ ලෝකේ දහම් රසයේ තරම් රසයක් ඇත්තේ නෑ පින්නතුනි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? පින්නතුනි අද ඔබට වටහලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතයට අදාළ ආඝාත පටි විනය සූත්‍රය පිළිබඳව දහම් කරුණු කීපයක්. කුමද්ද දේශනාව? අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ඇතුළත් ආඝාත පටි විනය සූත්‍රය. ආඝාත කියන්නේ මේ තරහ වෛරයනේ. පටි කියන්නේ මේ හාත්පසම හැමතැනම. විනය කියන්නේ දුරු කරනවා. එහෙනම් අපි තුල පවත්නා වෛරය, තරහ, ක්‍රෝධය හාත්පසින්ම දුරු කරගත හැකි ක්‍රම 5ක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. අන්නේ ක්‍රම 5 පිළිබඳවයි ඔබට කියලා දෙන්නේ. 1. අපි ඇසුරු කරන සමාජයට ගියාම පින්නතුනි මේ සමාජයේ ඇසකන නාසාදී ඉඳුරන් එකක් වුණාට මිනිස්සුන්ගේ ස්වභාවය එකක් වෙන්නේ නැහැ. මිනිස්සු හැම වෙලාවෙම වෙනස්. එක්කෙනෙකුට තවත් එක්කෙනෙක් වෙනස්. සමාන දෙන්නෙක් මේ ලෝකේ නැහැ. නානත්ත් කාය අනානත්ත් සංඥා. කයින් බැලුවත් සිතින් බැලුවත් වෙනස්. දැන් නියුන් දරුවෝ දෙන්නෙක් ගන්න. ඒ දෙන්න බැලූ බැල්මට එක වගේ. හැබැයි එක වගේද? නෑ. බැලූ බැල්මට එක වගේ. එකිනෙකාට වෙනස්. අදහස් සුදහස් සිතුම් පැතුම් ආකල්ප සංකල්ප ගති සිරිත් චර්යා ධර්ම මේ සියල්ල එකිනෙකට වෙනස්. එහෙනම් සමාන ගති ලක්ෂණ ඇති සමාන සිතුවිලි ඇති දෙදෙනෙක් ලෝකේ හොයන්න බෑ. ඒ තරම් වෙනස් පින්නතුනි විෂමයි විවිධයි. ඒ නිසා මේ සමාජය විවිධ වූ මිනිසුන් ජීවත් වන සමාජය තුළ අපි තුල ඇතිවන තරහ, ක්‍රෝධය, වෛරය, පටිඝය දුරු කරගන්නට අදාළ වන උපදේශයන් 5ක් තමයි මේදී දීලා තියෙන්නේ. පංචක නිපාතයට ඇතුළත් වුණාම 5 කොටස් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ ගැනයි අද සොයන්න උත්සාහ කරන්නේ. පින්නතුනි බලන්න මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා එක මිනිස්සු කණ්ඩායමක් ඉන්නවා. එක පුද්ගලෙක් ඉන්නවා. එයා
අපිරිසිදු කාය සමාචාරයෙන් යුක්තයි. හැබැයි ඔහුගේ වචනය පිරිසිදුයි. කයින් සියලු වැරදි කරනවා. මොනවද? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනයේ යෙදෙනවා, මත් වතුර මත්ද්‍රව්‍ය පානය කරනවා. ගන්න දෙයක් නැහැ කායික ක්‍රියා බැලුවොත්. එතකොට අපට ඔය වගේ මිනිස්සෙක් මුණ ගැහුනොත් ඇසුරු කරන්න කැමතිද? කතා කළොත් ඔබට තරහ ඇති වෙනවද නැද්ද? නේ. සත්තු මරණ කෙනෙක්, සතුන්ට හිංසා කරන කෙනෙක්, හොරකම් කරන කෙනෙක්, වැරදි කාමසේවනයේ සල්ලාලයෙක්, බේබද්දෙක් ඔබ දැක්කොත් ඔබේ අනුකම්පාවක් ඒ මිනිසයාට කරනවද? නැහැ. කිසිසේත්ම කරන්නේ නැහැ. ඒ වුණාට පින්නතුණින් ඔහු අර කායින් කොයිතරම් වැරදි කළත් කායික වශයෙන් ඔහු පිරිසිදු වාග් සමාචාරයෙන් යුක්ත කෙනෙක්. ඒ කියන්නේ බොහෝ බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. හැබැයි අර වැරදි ටික ඔක්කොම කරනවා. එහෙනම් පින්නතුනි අර වැරදි සියල්ල කළත් ඔහු කතා කරන්නේ ඇත්ත නම්, ඔහු කතා කරන්නේ ප්‍රසන්න වචන නම්, ඔහු කතා කරන්නේ අර්ථවත් වචන නම්, ඔහු කතා කරන්නේ දූරදර්ශී වචන නම්, ඒ පුද්ගලයාගේ අර නරක ක්‍රියා ටික ගැන හිතන්නේ නැතුව ඔහු තුල තියෙන හොඳ වාග් සුචරිතය හිතලා ඒ මිනිස්සයා කෙරෙහි වෛරය ඉවත් කරගන්න. බලන්න බුද්ධ දේශනාව කොයි තරම් පින්නතුනි ප්‍රයෝජනද. අපි තුල තියෙන වෛරය ඉවත් කර ගැනීමට තියෙන එක ක්‍රමවේදයක්. නමුත් අපේ පින්නතුනි අපි බලන්නේම අර හොඳ පැත්ත නෙවෙයි. හැම වෙලාවෙම බලන්නේ මේ මිනිස්සයා නරක වැඩක් කරනවා නම් ඒ නරක වැඩේ ගැනම හිතලා එයාව ප්‍රතික්ෂේප කරලා පැත්තකට දාලා පාගලා සමාජයෙන් කොන් කරනවා. නමුත් එහෙම කරන්න එපා. සත්පුරුෂයෝ ඉන්න ඕනේ පින්නතුනි, කල්යාණ මිත්‍රයෝ. ඔය සත්පුරුෂයා කවදාවත් එවැනි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සත්පුරුෂයා මොකද කරන්නේ? ඔහු කායික වශයෙන් කොච්චර වැරදි කළත් ඒ වැරදි ටික ඉස්මතු කළා එළියට දාන්න නැතුව ඔහු වාග් සුචරිතයේ දෙනව නම් අන්නේ කතා කරන වචනවල යහපත් බව දැකලා අන්නේ වචන පිළිබඳව අවදි කරලා ඒ යහපත් වචන කතා කරන කෙනෙක් කියලා ඔහුව අගේ කරන්න පටන් ගන්නවා. අගේ කරනකොට මොකද වෙන්නේ? ඔහුට මේක ආරංචි වෙනකොට බලන්න මම මෙච්චර වැරදි කළත් මගේ වචනය ගැන විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ නිසා මමත් හොඳ කෙනෙක් වෙන්න ඕන කියන එතෙන්ට එනවා. ඒ නිසා නරක කෙනා පාගල පැත්තකට දාලා ඔහුව සමාජයෙන් ඉවත් කළා කොන් කළා දාන එක නෙවෙයි කරන්න ඕන. ඔහු තුල තියෙන යම් හොඳ ගුණයක්ද අන්නේ හොඳ ගුණය මතු කරලා දෙන්න ඒක තමයි අවශ්‍ය. එතකොට ඔහු හොඳ කෙනෙක් වෙනවා ඉබේටම. නරකයි කියලා නරක පැත්තටම දාලා තල්ලු කළා පාගා දාන්න ගියොත් ඔහු කවදාවත් හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. අර හොඳට තිබිච්ච වාග් සුචරිතයත් සම්පූර්ණ නරකට ගමන් කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ හොඳ උදාහරණයකුත් උපමාවකුත් මේකට කියනවා. පාංශුකූල චීවර දරන භික්ෂුවක් ඉන්නවා. මොකද්ද මේ පාංශුකූල චීවර දරනවා කියන්නේ? මිනිස්සු ශ්‍රාවකයෝ දායකයෝ සදහැවතුන් ගෙනල්ලා දෙන මහල ගෙනල්ලා දෙන සිවුරු බාරගන්නේ නැහැ.
උන්වහන්සේ මොකද කරන්නේ? අමුසොහනට ගිහිල්ලා ඒකේ මිනි ඔතපු රෙදි කෑලි අරගෙන තමයි සිවුර මහගන්නේ. ඔන්න භික්ෂුවක් යනවා තමන්ගේ සිවුර කොටසක් ඉරිලා. එහෙම නැත්නම් අලුත් සිවුරක් හදාගන්න අමුසොහනට යනවා. රෙදි කෑලි ටිකක් එකතු කරන් එන්න. ගියාම එක තැනක රෙදි කෑල්ලක් තියෙනවා. හැබැයි මේ මිනිය ඊයේ පෙරේදා ගෙනින් දාපු එකක් නෙවෙයි, ටිකක් දවස් වෙනවා. මිනිය සත්තු කාලා ගිහිල්ලා දැන් තියෙන්නේ ඇටකටු ටික විතරයි එකතු වෙලා. රෙදි කෑල්ල හොඳට පේනවා. ඒ උනාට ජරාව අපිරිසිදුයි නේ පින්නතුනේ. මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මොකද කරන්නේ? ඒක කකුලේ ඇඟිලි දෙකකින් අල්ලලා මාපට ඇඟිල්ලයි ළඟ තියෙන ඇඟිල්ලයි එකතු කරලා ඒකෙන් අල්ලලා කකුලෙන් මෙහාට ඇදලා ගන්නවා. අතින් අල්ලන්නේ නැතුව. අරගෙන වම් කකුලට තියලා පයින් පාග ගන්නවා. නැවත දකුණු කකුලෙන් අර රෙදි කෑල්ල එහාට හරවනවා, මෙහාට හරවනවා, එහාට හරවනවා, මෙහාට හරවනවා, ගසනවා. මොකද්ද මේ හාමුදුරුවෝ බලන්නේ? මේ හාමුදුරුවෝ බලනවා මේ රෙදි කෑල්ල දැන් දිරලා ජරා වෙලා. හැබැයි මේකේ ගන්න පුළුවන් හොඳ කෑල්ලක් තියෙනවද? සිවුරකට දාගන්න පුළුවන් නැත්තම් මහ ගන්න පුළුවන් මේ මිනියවතපු රෙදි කෑල්ලේ දිරා නොගිය ජරාව නොගෑවුණු කෑල්ලක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා තමයි අර හොයන්නේ. ආන්න ඒ නොදිරපු ජරාව නොගෑවිච්ච ඒ කෑල්ල අරගෙන ගිහිල්ලා හොඳට හොදලා අන්න ඒක සිවුරේ ඉරිච්ච තැනට අණ්ඩයක් දාගන්න හරි නැත්තම් අලුත් සිවුරක් මහගන්න කෑල්ලක් එකතු කරගන්න හරි මේ රෙදි කෑල්ල අරන් යනවා. බලන්න කොච්චර ලස්සන උපමාවක්ද කියලා පින්නතුනේ. අන්න ඒ වගේ තමයි අපි පුද්ගලයෝ ගැනත් හිතන්න ඕන. අර පුද්ගලයා අපිරිසිදු කාය සමාචාරයේ නිරත වෙනවා. ඔහු තුල ඔහු කවදාවත් හොඳ ක්‍රියාවක නැහැ. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නමුත් ඔහු අගාධයට තල්ලු කරලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඔහු තුල තියෙනවා පිරිසිදු වාග් සමාචාරය, හොඳ වචන කතා කරන්නේ, ඇත්ත කතා කරන්නේ, ප්‍රසන්න දූරදර්ශී වචන කතා කරන්නේ. ඒ නිසා ඒ වචන ටික අගය කරමින් ඔහුව අගය කරනවා. නරක ටික පැත්තකට දාලා හොඳ ටික අගය කරනවා. අන්න බලන්න පින්නතුනි, ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගන්න තරහ මනාපය අපි තුල නැති කරගන්න ක්‍රමය. තව කෙනෙක් පිළිබඳව මේ සූත්‍රයේ දේශනා කරනවා. ඒ තමයි එයාගේ අපිරිසිදු වාග් සමාචාර තියෙන්නේ. ඒ කියන්නේ අපිරිසිදු වාග් සමාචාර කියලා කියන්නේ ඔහු බොරු කියනවා. කිව්වොත් බොරුවක්. එහෙමයි නැද්ද? ඕනතරම් ඉන්න. කට ඇරියොත් කියන්නේ බොරු. ඊළඟට කේලම් කියලා එකිනෙකා කොටවනවා. හැම තිස්සෙම කාගේ හරි හිතක් රිදෙන වචනයක් තමයි, පරුස වචනයක්, නරක වචනයක්, කැත වචනයක් තමයි කතා කරන්නේ. එකිනෙකාගේ කාලය කාදබන හිස් වචන කතා කරන්නේ. මෙහෙමයි නැද්ද? ඕනතරම් ඉන්නවා. ඒ අයත් එක්ක කතා කරන්නවත් මිනිස්සු කැමති නැහැ. ඒ නිසා කොහොම හරි ප්‍රතික්ෂේප කළා මග ඇරලා යන්න තමයි බලන්නේ. හැබැයි පින්නතුණි, මේ පුද්ගලයා අපිරිසිදු වාග් සමාචාරයේ හිටියට ඔහු තුල පිරිසිදු කාය සමාචාරයක් තියෙනවා. මොකද්ද පිරිසිදු කාය සමාචාරය කියන්නේ? ඔහු කවදාවත් සත්තු මරන්නේ නැහැ. අනුන්ගේ දෙයක් ගන්න නැහැ, හොරකම් කරන්නේ නැහැ.
වැරදි කාම සේවනයේ නිරත වෙන්නේ නැහැ. මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ අය මේ සමාජේ නැද්ද ඕන තරම් ඉන්නවා. බලන්න පින්නතුනි. ඒ නිසා කෙනෙක් බොරු කිව් අය, කේලම් කිව් අය, බැන වැදුන අය, හිස් වචන කිව්වයි කියලා ඔහුව 100% නරක කෙනෙක් කියලා පැත්තකට දාන්න එපා. ඔහු තුල ඔහු මෛත්‍රී දක්වන, කරුණාව දක්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි? ඔහු සත්තු මරන්නේ නැහැ. සත්ත්ව හිංසාව කරන්නේ නැහැ. අන්සතු දෙයක් ගන්න නැහැ. ඍජු හොඳ චරිතයක් තියෙන, වැරදි කාම සේවනයක් නැහැ. බේබදුකමක් නැහැ. එහෙනම් අන්න ඒ නරක වාග් සමාචාරය අමතක කරලා පිරිසිදු කාය සමාචාරය අගය කරලා ඔහුට වෛර කිරීම නතර කරලා ඔහුව ඒ ಗುಣධර්ම ටික අගය කරන්න. එතකොට ಗುಣධර්ම අගය කරන්න ඔහු තව තවත් ගුණවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. බලන්න කොච්චර ආදර්ශ සම්පන්න අවවාදයක්ද අපිට දෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි, උදාහරණයකින් කියනවා නම් දක්වලා තියෙනවා. පොකුණකට යනවා කෙනෙක්. පොකුණකට ගියාට පස්සේ මේකේ බැලුව බැලමටම පේන්නේ ඔක්කොම දියසෙවිල්. පාසි තියෙන්නේ. පේන්නේ නැහැ. එයාට වතුර ටිකක් බොන්න ඕන. මොකද කරන්නේ? භාජනයක් අරගෙන අර දියසෙවිල් ටික එහාට මෙහාට තල්ලු කළා එතනින් ගන්නවා හොඳ වතුර එකක්. යට තියෙන්නේ හොඳ වතුර. ඇති වෙන්න හොඳට පිපාසය සංසිඳවා ගන්නවා. අන්න ඒ වාගේ කෙනෙක් තුල නරක ගති තියෙනවා නම් අර පාසි වගේ ඒවා අයින් කළා දාන්න. පාසි ටික වගේ තිබිච්ච දියසෙවිල වගේ තිබිච්ච අයින් කළා දාන්න. ඒක ඇඟේ ගා ගන්න අවශ්‍ය නැහැ. එයා තුල තියෙන හොඳ ගති ගුණ ටික මතු කරලා ගන්න ඉස්සරහට. එහෙනම් කෙනෙක් යහපත් කෙනෙක් බවට පරිවර්තනය කරන්න ඔහු කෙරෙහි වෛරයකින් තොරව මෛත්‍රී පතුරවන්න නම් අර යහගුණ ටික විතරක් මතු කළා ඒ ගැන හිතන්න. තුන්වෙනි එක්කෙනා. දැන් කොටස් දෙකක් කිව්වා. තුන්වෙනි එක්කෙනා තමයි පින්නතුනි කෙනෙක් ඉන්නවා. එයාගේ අපිරිසිදු කාය සමාචාර තියෙනවා. අපිරිසිදු වාක් සමාචාර. ඒ කියන්නේ කායික ක්‍රියාත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. ඒ කියන්නේ ඔහු සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. දැන් එහෙම කිව්වම හිතනවා මේ මිනිහා නම් ගන්නම දෙයක් නැහැ. ආයිත් ඔය මිනිහා ආශ්‍රය කරන්නත් බෑ, ඔය මිනිහට අනුකම්පා කරන්න ඕනත් නැහැ. සමාජ විරෝධී දූෂිත පුද්ගලයෙක්. ඒ නිසා ඔය මිනිහා කෙරෙහි මොන මෛත්‍රියක්ද? ඇති කරගන්න ඕන වෛරය නෑ පින්නතුනි. එයා කායික වශයෙන් වැරදි වැඩ කළත්, වාචසික වශයෙන් වැරදි දේ කිව්වත් ඔහු තුල තියෙනවා සුවිශේෂත්වයක්. ඒ තමයි පිරිසිදු මනෝ සමාචාරයක් තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ සිතුවිලි පිරිසිදුයි. ඔහු තුල ලෝභ සහගත නැත්නම් ද්වේෂය නැහැ. නේ. ලෝභය නැහැ, ද්වේෂය නැහැ. ඔහු ඇත්ත නැත්ත දන්නෝ අර වැරදි වැඩ කළාට. මනස හොඳයි. ඒ නිසා මනසින් කරන වැරදි කරන්නේ. මනසින් කරන වැරදි කරන්නේ නැත්නම් ඔහු යහපත් කෙනෙක්. නමුත් කවුද යහපත් කියලා කියන්නේ පින්නතුනි? අර වැරදි ටික ඔක්කොම කරනවා නම්. ඔහු සිල්වතෙක් නෙවෙයිනේ. සීලේ නම්
කය වචන දෙකේ සංවරකම ඕන. දැන් කය වචන දෙකම අසංවරයි ඔහුගේ. ඒ වුණත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ පුද්ගලයා ගැන හිතන්නලු එයා ඉඳලා හිටලා ඔය සත්තු මැරුවට හොරකම් කළාට බිව්වට බොරු කිව්වට බැන වැදුනට ඉඳලා හිටලා බණ පදයකුත් අහනවා. ඉඳලා හිටලා දානෙකුත් දෙනවා. අන්න එයාගේ අර මනෝ පිරිසිදු මනෝමය ක්‍රියා පිළිබඳව හිතලා ඔහු පිළිබඳව අසතුටක් ඇති කරගන්න එපා. ඔහු පිළිබඳව වෛරයක් ඇති කරගන්න එපා. පිරිසිදු මනසක්ය මානසික ක්‍රියා පිරිසිදුවේ කියලා හිතලා ඔහුට අනුකම්පා කරන්න, වෛරය පිටු දකින්න ඔහු අගය කරන්න. බලන්න පින්නතුනි, සමාජයට යහපතක් කරන්න අපි තුල මනස හදාගන්න ඕන පිළිවෙල මේ බුදුහාමුදුරු කියලා දෙන්නේ. හතරවෙනි කෙනා එයා කායික වශයෙන්ුත් අපිරිසිදුයි, වාචසික වශයෙන්ුත් අපිරිසිදුයි, මානසික වශයෙන්ුත් අපිරිසිදුයි. ගන්නම දෙයක් නැහැ. සිත, කය, වචනය තුන්දොරම අපිරිසිදුයි. කයිනුත් වැරදි කරනවා, වචනේනුත් වැරදි කරනවා, මනසිනුත් වැරදි කරනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, සුරාව, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. ඒ වගේම ලෝභය, ක්‍රෝධය, මිසදුටු බව, මේ සියල්ල තියෙනවා. එහෙම කෙනා ගැනත් අනුකම්පා කරන්න. ඒකනේ පින්නතුනි බලන්න, සියලු වැරදි කරත්ති දේවදත්ත ගැන අනුකම්පා කළේ බුදුහාමුදුරුවෝ. නේ. තමාගේ පාරේ එලවගෙන එනවා අඟුලිමාල, ඒත් අනුකම්පා කළානේ. කොයි තරම් පිරිසක් බුදුහාමුදුරන්ට බැනවැදුනද, අනුකම්පා කරානේ. දැන් ඔබට හිතේ බුදුහාමුදුරුවෝ අනුකම්පා කරාට අපි කොහොමද කරන්න කියලා. නෑ. එයත් මැරෙනවා, මමත් මැරෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයා පිළිබඳවත් මම වෛරයක් ඇති කරගත්තොත් ඒ වැරදි කරන පුද්ගලයාට නෙවෙයි එහි අවාසිය තියෙන්නේ. වෛරය ඇති කරගන්න මටයි. ඒ නිසා මම අන්න ඒ වෛරී සහගත චේතනාව පිටු දකින්නට ක්‍රියා කරන්න ඕන. අන්න ඒකයි පින්නතුනි අත්‍යවශ්‍ය කාරණේ. බලන්න කොච්චර වැදගත් උපදේශයක්ද අපිට දෙන්නේ. අපි ඒ ගැනත් අනුකම්පා කරනවා. ඔන්න හතරවෙනි කෙනා. පස්වෙනි කෙනා, එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාගේ ස්වභාවය මොකද්ද? පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාග් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. එයා කායික වශයෙන්ුත් හොඳයි, වාචසික වශයෙන්ුත් හොඳයි, මානසික වශයෙන්ුත් හොඳයි. කයින් කවදාවත් ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාව, සුරාව කරන්නේ නැහැ. එයා හැමතිස්සෙම ඇති කරගන්නේ මොනවද? මෛත්‍රිය. ප්‍රාණඝාතයෙන් ඉවත් වෙලා මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. සොරකමින් අයින් වෙලා පරිත්‍යාගශීලීත්වය. වැරදි කාම සේවනයෙන් අයින් වෙලා නිවැරදි දිවි පැවැත්ම, විනයගරුක බව, සංවර බව. සුරාවෙන් අයින් වෙලා සිහි බුද්ධියෙන්, කල්පනාවෙන් වැඩ කිරීම. ඊළඟට බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන කීමෙන් අයින් වෙලා සත්‍ය, අර්ථවත්, ප්‍රසන්න, දූරදර්ශී වචන භාවිතය. ලෝභය ඉවත් වෙලා, ලෝභයෙන් ඉවත් වෙලා පරිත්‍යාගශීලීත්වය. දේශයෙන් ඉවත් වෙලා මෛත්‍රිය. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා සම්‍යක් දෘෂ්ටිය. මේ කෙනා තමයි හොඳම කෙනා. මේ කෙනා ගැනත් අපි හොඳ හිතන්න ඕන. යහපත හිතන්න. මොකද සමහරු හොඳ වුණත් අපිට අපි කැමති නෑනේ. අපි අහන්නේ දැන් වැරදි කර කර ඉන්න කෙනෙක් වැරදි ටික නවත්තනවා. වැරදි ටික නවත්තලා හොඳ කෙනෙක් බවට පත් වුණොත්, ඔන්න සිල් ගන්න ගියොත්,
මල් පහන් පූජාවකට ගියොත් එහෙම නැත්නම් භාවනාවකට ගියොත් අපි හිතමු මිනිස්සු මැරුව නැත්නම් කුඩු විකුණපු එහෙම නැත්නම් හොරකම් කරපු කෙනෙක් දැන් මෙන්න පන්සල් යනවා. දැන් මෙන්න සිල් ගන්නවා. දැන් ඒකට කැමති වෙනවද? කැමති වෙන්නේ අර හොඳ කරන එකටත් අපි කැමති නැහැ. ඔයයි රකින්න සීලය අපි දන්නවනේ. නේ? කරන්න තියෙන දහජරා වැඩ ඔක්කොම කරලා නෑ පින්නතුනේ. එහෙම කෙනා හොඳ වෙනව නම් අපි සතුටු වෙන්න ඕන. එහෙනම් අපි හොඳ කරන කෙනාටත් වෛර කරනවා අපි. මේක තමයි අපේ ස්වභාවය. අන්නේ මනුෂ්‍ය ස්වභාවය හඳුනා ගන්න. හඳුනාගෙන ඉන්න ඉවත් වෙන්න. ඉවත් වෙලා වෛරය වෙනුවට මෛත්‍රිය ඇති කරගන්න. බලන්න මේ සූත්‍ර දේශනාවෙන් අපට දෙන පණිවිඩය කොයි තරම් ශ්‍රේෂ්ඨද? අන්න එතකොටයි ඔබත් යහපත් සමාජයත් යහපත් වෙනකට එන්නේ. අන්න එවැනි තත්ත්වයකට පත්වන්නට මේ බණපදය ඔබේ ජීවිතයට මහා ශක්තියක්ම වේවා. එය ඔබගේ අවබෝධය පිණිස වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, සජීවීව මේ දේශනාව සඳහා අද දායකත්වයෙන් කටයුතු කළේ අම්බලන්ගොඩ කන්දේගොඩ අංක 15 නිවසේ පදිංචි ශීලානි අබේසුන්දර මහත්මිය සහ කේ කරුණාසිංහද සිල්වා මහතා යන දෙපළයි. ප්‍රධාන අරමුණ මා මුලිනුත් මතක් කළා. විවාහ ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් ශීලානි අබේසුන්දර මහත්මියටත් කේ කරුණාසිංහද සිල්වා මහතාටත් නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඔබ දෙපළට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ශක්තිය තව දුරටත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ශීලානි අබේසුන්දර මහත්මියගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන කේ කුසුමාවතීද සිල්වා මහත්මියටත් කේ කරුණාසිංහ මහතාගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන W හේමවතීද සිල්වා මහත්මියටත් මිය පරලෝකීය ආදරණීය පියාණන් වන කේ ලිවේරිස්ද සිල්වා මහතා හා නැසී ගිය සොහොයුරන් දෙපළ වන කේ සිරිල්ද සිල්වා මහතාට සහ කේ පියසිරි යන මහත්වරුන් ඇතුළු සියලුම මියගිය ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින ආදරණීය පියා සිසිල් වර්නාඩ් සිල්වා මහතා හා පුතණුවන් වන කේ හසංක බාසුරුටත් දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ට දූ පුතුන්ට මුණුබුරු මිනිබිරියන් ඇතුළු සෑම දෙනාටම ආශිර්වාද කිරීමත් අප හැම දිනාටම ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම දේශනා කුසලයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනා සුවපත් වේවා. සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කෙරේ. රෝගීන් වෙනුවෙන් දෙවි පරදුවට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුව විරු සියලු දෙනාටම ආශිර්වාද කිරීම. කොරෝනා රෝගයෙන් මියගිය ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සහ රටදෑ වෙනුවෙන් දිවිදුන් සියලු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. දේශකයාණන් වහන්සේට දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් අපේ මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් නික්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි සැමටම මේ බණපදය යහපත් දිවි පෙවෙතකට ඔබව නැඹුරු කරන වාසනාවන්තම බණපදයේ බවට පත් වේවා. මෙලොව යහපත පරලෝ සුගතියත්පත් වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ජෝති ජෝති පරායනෝ අපගේ ජීවිත ආලෝකයෙන් ආලෝකයට යන්නට නිවර්දිව මඟ කියා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අපට මනාව අවවාද අනුශාසනා සැපී වූ කරුණාකාරණා පැහැදිලි කළ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ නැදිමාල පැනසර සඳහා සෙනසුනේහි ප්‍රධාන අනුශාසක දුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට අපි පින්පෙත් අනුමෝදන් කර සිටිමු. ස්වාමින් වහන්සේ මේ ඉෂ්ට සිද්ධ කරන උදාරතර වූ ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට අවැසි ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනය ලැබේවා. ශාසනික අධිගමයන් ලබන්නට මේ පින්කම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය සාර්ථක කරගන්නට සදැහැති දායකත්වයේ දැක්වූ සුපිනතුන් සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් පින්පෙත් අනුමෝදන් කරමින් අද දිනේ මේ වෙලාවට නියමිත සජීවී ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය නිමාවටපත් කරන්නටයි අප සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.